වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය නිශාන් තුෂාර, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. මෙරට වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් 80%ක් ඔමික්‍රෝන්. රෝහල්ගත වීම 10%කින් ඉහළට. බූස්ටර් එන්නත පිළිබඳ මිත්‍යා මතවලට නොරවැටෙන ලෙස සෞඛ්‍යාංශවලින් ඉල්ලීමක්. අඛණ්ඩව විදුලිය සපයන බවට සහතිකයක්. බොරැල්ල දේවස්ථානයකදී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස අධිකරණයෙන් නියෝග. වතුකරේ රෝහල් රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය. 2021 ශිල්ප අභිමානී ජනාධිපති හස්තකර්මාන්ත සම්මාන උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැන්. යාල ජාතික වනෝද්‍යානයේ දළ ඇතිකුට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්. ටොංගා රාජ්‍යයේ සහන කටයුතු සඳහා ඉන්දියාවේ සහාය. ශ්‍රී ලංකාව සමග 2020 තරඟාවලියට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ. මෙරට කොවිඩ් වසංගත තත්ත්වය සීග්‍රයෙන් පැතිර යන බවත් ඉන් 70%වත් 80 අතර ප්‍රමාණයක් ඔමික්‍රෝන් ප්‍රභේදයට ලක් වූ අය බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. දැනට මෙරට කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමෙන් සහ එන්නත් ලබා ගැනීමෙන් මෙම රෝගය පැරදවිය හැකිය. ඔමික්‍රෝන් ප්‍රභේදය 50%ක වැඩිවීමක් පෙන්නුම් කරයි. මෙම තත්ත්වය 90% දක්වා ඉහළ යා හැකිය. ප්‍රතිශක්තිකරණය අවම පුද්ගලයන්ට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය වැළඳීමෙන් දරුණු සංකූලතා ඇති විය හැකිය. එන්නත් ලබා ගැනීමෙන් සංකූලතා ඇති වූ බවට මෙතෙක් වාර්තා වී නැත. ඔමික්‍රෝන් ප්‍රභේදය දරුණු ලෙස පැතිරුණහොත් එය රටට බරපතල ප්‍රශ්නයක් වනු ඇත. මේ දක්වා අපිට ලැබිලා තියෙන දත්තවලට අනුව තුන්වන මාත්‍රාව ලබා ගැනීම නිසා බරපතල අතුරු ආබාධයක් කිසිවෙකුට වාර්තා වෙලා නැහැ. ලැබිලා තියෙන්නේ ඒ අවස්ථාවේදී දකින්න ලැබෙන ක්ෂණිකව ලැබෙන වේදනාව, කලාන්තය වගේ දේවල්, පසුව ඇතිවන්නා වූ උණ ඇඟපත වේදනාව වගේ සුළු ආබාධ පැය 48කට වඩා කල් නොතබෙන දේවල්. ඒ නිසා ලෝකේ පුරාමත් මේ තත්ත්වය එහෙමයි. මොකද අපිට වාර්තා කරන්න නැති වුණත් අනික් රටවල් වල තියෙන විවිධ සංකීර්ණ සහ දියුණු ක්‍රමවේද මෙවැනි දේවල් හමු වෙනවා නම් ඒ පිළිබඳව වාර්තා කරනවා. එවැනි දෙයක්වත් වාර්තා නොවන තත්ත්වයක් යටතේ මේ තුන්වන මාත්‍රාව අප්‍රමාදව ලබා ගන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාමක් සමග රෝහල්ගත වීම 10%කින් ඉහළ ගොස් ඇත. ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 8%කින් වැඩි වී තිබේ. කොවිඩ් රෝග පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන පරිදි මෙරට රෝහල්වල ඇඳන්ධාරිතාවෙන් 40%ක් කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබති. දැනට රෝහල්වල තදබදයක් නැතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ බූස්ටර් එන්නත ලබා ගැනීම ජනතාව නොසලකා හැරියහොත් අනාගතයේදී රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ඔහු අවධාරණය කළේය. දිවෙන පුරා පාසල් රැසක කොවිඩ්-19 ආසාදිත ළමුන් සහ ගුරුවරුන් වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පවතින තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි. වසංගතය ශ්‍රී ලංකාවට පැමිණි දා සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට පමණ කොවිඩ් වැළඳී තිබේ. වෛද්‍ය විද්‍යාව පිළිබඳව දැනුමක් නොමැති අය බූස්ටර් එන්නත ගැන විවිධ මත පළ කරන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. එහෙත් විශේෂඥ වෛද්‍යවරු බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙස නිර්දේශ කර ඇත. එමගින් තමන් මෙන්ම පවුලේ සමාජිකයන්ද ආරක්ෂා කරගත හැකිය. පළමු මාත්‍රා දෙකම 63%කට වැඩි ප්‍රමාණයක් ලබාගත්තද බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ 23%ක් බව ඇය පෙන්වා දෙයි. මේ අනුව බූස්ටර් එන්නත ලබා ගැනීමේ අඩු ප්‍රවණතාවයක් ඇත. මිත්‍යා මතවලට නොරවැටි බූස්ටර් එන්නත ලබාගෙන සෞඛ්‍ය ආරක්ෂාව සලසා ගන්නා ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන්ම අපි දකිනවා විවිධ සමාජ මාධ්‍ය හරහා උන්නත පිළිබඳ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුවත් නැති ඒ තාක්ෂණික දැනුම නොමැති විවිධ මත පළ කරන නිසා ඒ මතවලට අහු වෙන්න එපා. වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් අද නිර්දේශ කරලා තියෙනවා තුන්වෙනි මාත්‍රාව ලබා ගන්න කියලා. ඒ නිසා ඒ තුන්වෙනි මාත්‍රාව ලබාගෙන කොවිඩ් සාධනෙන් තමනුත් පවුලේ අයත් රටත් ආරක්ෂා කරගන්න පුරවැසි වගකීම ඉටු කරන්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා. බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ තිබී ජීවාත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ වන පරීක්ෂණ කඩිනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද කොළඹ අපරාධ කොට්ටාශයට නියෝග කළාය. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරුවන් පිළිබඳව වෙන පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය ලබන දෙවනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ටාශයට දන්වා සිටියාය. මෙරට වීගොවිතනයේ නියැලෙන ලක්ෂ 11කට ආසන්න වීගොවීන්ට සහන ලබා දීමට මෙවර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම වී මිලදී ගැනීමේ මිල ගණන් සංශෝධනය වුවද සහල් මිල ඉහළ නොයන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේය. මේ අතර වතුකරේ රෝහල් රජයට පවරා ගැනීමේ වැඩසටහනට අනුමැතිය හිමිව තිබේ. වතුකරේ ජනතාවගේ සෞඛ්‍ය නගා සිටුවීමට මෙම තීරණය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. වතුකරේ වැඩ කරන ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා දුෂ්කරතා මැද්දේ විශාල දුරක් යාමට සිදුව තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලේ මෙම ගැටලුව අවබෝධ කර ගනිමින් වතුකරේ රෝහල් රජයට පවරා ගනිමින් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. යහපාලන රජය මෙම වතුකරේ රෝහල් රජයට පවරා ගැනීමත් හිටු වූ බවද නැවත මෙලෙස එම රෝහල් රජයට පවරා ගැනීමට අනුමැතිය හිමිවීම වතුකරේ ජනතාවට ලබා දුන් සුවිශේෂී අවස්ථාවක් බවද ඔහු සඳහන් කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ වතුකරේ රෝහල් රජයට පවරා ගැනීමේ වැඩසටහනක් තිබුණා. විශේෂයෙන් වතුකරේ වැඩ කරන අයට තමන්ගේ ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවට රෝහලට එන්න දවසක් නිවාඩු දාලා යන්න ඕනේ. මොකද රෝහල තියෙන වතුකරේ ඉඳලා ඊටාම කිලෝමීටර් 40ක් 50ක දුරින්. ඒ නිසා ගොඩක් වෙලාවට වතුකරේ දරුවන්ට බෙහෙත් ගන්න නැහැ. ලෙඩක් හැදුනම මොනවත් කරගන්න ක්‍රමයක් නැහැ. නිසා මේ වතුකරේ රෝහල් රජයට පවරාගෙන සංවර්ධනය කරන්න කියන වැඩසටහනක් වතුකරෙන් ලොකු ඉල්ලීමක් තිබුණා. මේ පිළිබඳව අවධානය යොමු කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා පසුගිය කාලේ මේ වතුකරේ රෝහල් ගණනාවක් රජයට පවරා ගත්තා. නමුත් යහපාලන රජය විසින් මේ වතුකරේ රෝහල් රජයට පවරා ගැනීමත් හිටෙව්වා. නමුත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යතුමා කෙලි රබුක්කැල්ල ඇමතුමා ඊයේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මේ වතුකරේ රෝහල් නැවත රජයට පවරා ගැනීමට අනුමැතිය ඉල්ලුවා. ඒ අනුව ඊයේ කැබිනට් මණ්ඩලය ඒ වතුකරේ රෝහල් ප්‍රමාණයක් රජයට පවරා ගැනීමට අනුමැතිය ලබා දුන්නා. මේක වතුකරේ ජනතාවට දීපු සුවිශේෂී අවස්ථාවක්. මුදල් ඇමතිතුමා පසුගිය කාලේ පිටි සඳහා වතුකරේ දමිළ ජනතාවට සහනාධාරය දුන්නා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. One minute with Gotabaya. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වුණේ ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙසටයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර මෙහෙයවීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට බාර දී පැවති අවිශ්වාසයත් අපේක්ෂා බංගත්වයත් අපි අද පුරන් කරමු. දුර දකින දුර දැක්ම. යළිත් ප්‍රවෘත්ති. ග්‍රාමීය ආර්ථිකයේ ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන හස්තකර්මාන්ත ශිල්පීන්ගේ කලා කුසලතා ඇගීම රටේ සංස්කෘතිය අනාගත පරපුරට දායාද කිරීමක් බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි. එම ශිල්පීන්ට ඇති ගැටලු හඳුනාගෙන ඔවුන්ගේ නිෂ්පාදනයන්ට වෙළඳපළක් හඳුන්වා දීමට ක්‍රියා කර ඇතැයිද රණවීර මහතා පෙන්වා දෙයි. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනයට විශාල මුදලක් වැය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ 2021 ශිල්පාභිමානී ජනාධිපති හස්තකර්මාන්ත සම්මාන උළෙල අමතමිනි. ජාතික ශිල්ප සභාව සංවිධාන කළ මෙම උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහභාගීත්වයෙන් සිරිමා වූ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී මේ වන විට පැවැත්වෙයි. යාලේ ජාතික වනෝද්‍යානයේ දල ඇතිකුට හිරිහැර කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය සීබී රත්නායක මහතා වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කරයි. යාල ප්‍රදේශයේ සෆාරි ජීප්‍රත රියදුරන් ඊයේ මෙම සත්වයාට හිරිහැර කර ඇති බව වාර්තා වී තිබේ. දෙස් විදෙස් සංචාරකයන් රැසක් එම ජීප්‍රත මගින් ගමන් කරමින් සිට ඇත. එහිදී එක් මගියෙකුගත් වීඩියෝවක දැක්වෙන්නේ ජීප්‍රත ගණනාවක් එම ඇතාගේ මාර්ගය අවහිර කරමින් ක්‍රියා කර ඇති බවයි. මේ අතර සංචාරක කර්මාන්තයත් සමග වෙන ගම්මාන නව සංකල්පය තුළින් වනයයි මිනිසයි බද්ධ කිරීමේ හැකියාවක් තිබෙන බවද අමාත්‍යවරයා පවසයි. රක්ෂිත ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නිෂ්පාදනය කරන බාණ්ඩ දෙස් විදෙස් සංචාරකයන්ට අලෙවි කිරීමත් වනය සමග බද්ධ වූ මිනිසා පිළිබඳව සංචාරකයන්ට දැකබලා ගැනීමේ අවස්ථාවක් මෙම වැඩසටහන යටතේ හිමිවේ. නුවරඑළිය කළුතර හම්බන්තොට රත්නපුර කුරුණෑගල වැනි වන ආශ්‍රිත ප්‍රදේශවල ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස ලබන මාර්තු මාසයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කෙරේ. ඒ මහතා මීට පෙරද අවස්ථා ගණනාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ක්‍රියා කරමින් ජනතාවට විශාල සේවයක් කළේය. ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂිකව සංවිධාන කරන ජයපිරිත කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට පැවැත්වීමට නියමිතය. රටට හා සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් වසංගතයෙන් රට ආරක්ෂා කර ගැනීමත් අරමුණු කරගනිමින් ජයපිරිත් දේශනාව පැවැත්වේ. මහනාහිමි අනුනායක හිමිවරුන් ඇතුළු ස්වාමින් වහන්සේ 19ගේ සහභාගීත්වයෙන් මෙය සිදු කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය. මෙතෙක් කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත ගොස් එය ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. එය තම පවුල සහ රට වෙනුවෙන් කරන යුතුයකමක් සහ වගකීමකි. මෙළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රටේ පවතින විදුලි අර්බුදය විසඳීම සඳහා ලංකා ඉන්දියන් තෙල් සමාගමෙන් ඉන්ධන ලබා ගැනීමට සහ පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට පියවරගෙන ඇතැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා විදුලි බල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් ලබා දී ඇත. අඛණ්ඩ විදුලිය ලබා දීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග විදුලි බල මණ්ඩලයට ලැබී ඇති බව විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයද පවසයි. එබැවින් ඉදිරියේදී විදුලිය විසඳු කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි. ජනාධිපතිතුමා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු විදුලිය අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ ජනක රත්නායක මහතා පැවසුවේ ඉන්ධන සැපයුම ප්‍රමාණවත් බැවින් ලබන බ්‍රහස්පතින්දා දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ජලබිල්පත් හිඟමුදල් හැකික්මනින් ගෙවා නිම කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. මාස 6කට අධික කාලයක් බිල්පත් ගෙවා නොමැති පාරිභෝගිකයන්ගේ ජල සම්බන්ධතා විසන්ධි කිරීමට තීරණය කර ඇත. බිල්පත් ලැබී දින 14ක් තුළ ගෙවීම් කිරීමේදී 1.5%ක වට්ටමක් හිමිවන බවද එම මණ්ඩලය නිවේදනය කරයි. විදෙස් පුවත් ඉන්දියානු රජයට අයත්ව තිබූ එයා ඉන්දියා ගුවන් සේවය මිලදීගත් ටාටා සමාගම වෙත එය නිල වශයෙන් බාරදීම ලබන බ්‍රහස්පතින්දා සිදුවීමට නියමිතයි.
දරුණු ලෙස පාඩු ලබමින් තිබූ මෙම ගුවන් සේවය ඉන්දියානු රුපියල් කෝටි 18,000ක මුදලකට මිලදී ගැනීමට ටාටා සමාගම පසුගිය වසරේ පියවර ගත්තේය. මෙම මුදලින් වැඩිම කොටස ගුවන් සමාගමේ ණය පියවීමට යොදාගෙන තිබේ. 2003-2004 වසරින් පසුව ඉන්දියාවේ සිදු වූ පළමු රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයද මෙහෙවෙයි. මෙම මිලදී ගැනීමත් සමග ටාටා සමූහයේ සතු ගුවන් යානා සන්නාම සංඛ්‍යාව 3ක් දක්වා ඉහළයයි. දැඩි හිමපතනය නිසා තුර්කියේ ස්තාන්බුල් නගරයේ මාර්ගවල පුද්ගලික වාහන ගමනාගමනය සීමා කරන බව එරට බලධාරීන් නිවේදනය කර තිබේ. ඒ අනුව මිලියන 16ක පමණ ජනගහනයක් සිටින එම නගරයේ පොදු ප්‍රවාහනය පමණක් ක්‍රියාත්මක වේ. ඊයේ සවස් යාමේ හිමපතනය අධික වීම නිසා දහස් ගණනක් ජනතාව මාර්ගවල අතරමන්ව සිටි බවද විදේශ මාධ්‍ය පවසයි. පසුගියදා ඇති වූ සුනාමියෙන් බලපෑමට ලක් වූ ටොංගා රාජ්‍යයේ සහන කටයුතු සඳහා සහාය වීමට ඉන්දියාව ඉදිරිපත් වෙයි. ඒ අනුව ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක ශනික සහන ආධාර මුදලක් ලබා දීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවරගෙන තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ජාතික මල්වගා සංවර්ධන වැඩසටහනක් සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කොට ක්‍රියාත්මක කරයි. මල්වගා ක්ෂේත්‍රය තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වයේ නංවාලීම මෙම ව්‍යාපෘතිය අරමුණයි. මල්වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම, වගා කටයුතු සඳහා අවශ්‍ය උසස් තත්ත්වයෙන් යුත් මව් පැළසැපීම, මල්වගාකරුවන්ට වෙළඳපොළ සම්බන්ධතා ඇති කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ සිදු කෙරේ. මේ වන විට දිවයින පුරා මල් සමිති 200ක් පමණ පිහිටුවා තිබේ. එම මල් සමිති වටා සංවිධානය වී ඇති මල්වගාකරුවන් සංඛ්‍යාව 8000කි. ඉදිරියේදී ග්‍රාමීය මට්ටමින් සුවහස් මල් සමිති පිහිටුවීම ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ. ලෝක මල්වගා වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ දායකත්වය 101ක් පමණ වේ. මෙරට මල්වගා ආශ්‍රිත අපනයන වලින් 60%ක් බටහිර රටවලටත්, ඉතිරිය ජපානය, මැද පෙරදිග හා කොරියා වැනි රටවලට සිදු කෙරේ. මල් අපනයනයෙන් පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 15.9ක ආදායමක් උපයා තිබේ. මෙරට මහ පරිමාණ අපනයන සමාගම් 45ක් ඇතුළු ලියාපදිංචි අපනයනකරුවන් 120ක් මල් අපනයනයේ යෙදී සිටි. මල්වගාවේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන් සංඛ්‍යාව දසදහසක් පමණ වන අතර එහි වක්‍ර ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. මල්පැල අපනයන ක්ෂේත්‍රයේ වැඩි දියුණු කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය කටයුතු යොදා ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න. 1928 නාස්තිය අඩු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවර 2020 ක්‍රිකට් තරඟාවලිය සඳහා ඔස්ට්‍රේලියානු සංචිතය අද නම් කෙරිණි. ඒරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්ය. ඩේවිඩ් වොනර් හා මිචෙල් මාෂ් මෙම තරඟාවලියට නම් කර නැත. එමෙන්ම පුහුණුකරු ජස්ටින් ලැංගර්ද ශ්‍රී ලංකා තරඟාවලිය සඳහා එක් නොවන බව එරට ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව 2020 තරඟාවලියේදී ඇන්ඩ්‍රු මැක්ඩොනල්ඩ් වැඩ බලන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය. දෙරට අතර පෙබ්‍රවාරි 11 වෙනිදා ආරම්භ වන පන්දුවර 2020 තරඟාවලියට තරඟ 5ක් ඇතුළත් වෙයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලේ කාන්තා 2020 පිතිකාරණියන් සඳහා වන නවතම ශ්‍රේණිගත කිරීම අනුව 8 වන ස්ථානයට පත්ව ඇත. ඇය මීට පෙර සිටියේ 14 වන ස්ථානයේය. ඒ අනුව ශ්‍රේණිගත කිරීමවල ස්ථාන 6ක් ඉදිරියට පැමිණීමට ඇය සමත් වී ඇත. ඇය තුන්නිරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීමවලද 7 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද.
දකුණු කොරියාවේ විශාලතම මෝටරත නිෂ්පාදකයා වන හයිහුන්ඩායි මෝටරත සමාගම පසුගිය වසරේ ඉහළ ආදායමක් වාර්තා කරයි. ඉහළ මිලක් සහිත මාදිලි සඳහා වැඩි ඉල්ලුමක් පැවතීම මීට හේතු වී තිබේ. එම සමාගමේ පසුගිය වසරේ ආදායම දකුණු කොරියානු මුදලින් ට්‍රිලියන 117 ඉක්මවා ඇත. එමෙන්ම ගෝලීය වෙළඳපොළ සඳහා වාහන ලක්ෂ 38කට අධික සංඛ්‍යාවක් විකුණා ඇති අතර එය පෙර වසරට වඩා 3.9% වැඩිවීමකි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනකට එළවලු කිලෝ ලක්ෂ 7ක් පමණ ලැබෙන බව එහි වෙළඳ සංගමේ සභාපති ශාන්ත ඒකනායක මහතා පවසයි. බෝංචි කිලෝවක් රුපියල් 300ක්, තකාලි කිලෝවක් රුපියල් 120ක්, ලෙක්ස් කිලෝවක් රුපියල් 170ක්, කැරට් කිලෝවක් රුපියල් 300ක් හා බීට් කිලෝවක් රුපියල් 275ක් ලෙස එම මධ්‍යස්ථානයේ තොග මිල සඳහන් වේ. ඒ අනුව එළවලු සැපයුම යම් ප්‍රමාණයකින් වැඩි වුවද මිලෙහි අඩුවීමක් නැතැයි ඒකනායක මහතා සඳහන් කරයි. මේ අතර රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවලු වල මිලද ඉහළ මට්ටමක පවතින බව එහි කළමනාකරු DP ප්‍රියන්ත මහතා පවසයි. එම නිසා දිනකට එළවලු කිලෝ 4000ක් පමණ ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානයේ වෙත ලැබෙන බව ඔහු පෙන්වා දෙයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව පැවති වියලි කාලගුණික තත්වයේ තරමක වෙනස්වීමක් අද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමුව වයඹ යන පළාත්වල සහ නුවරඑළිය ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමණී ජයවර්ධන මහත්මිය පැවසුවාය. මේ අතර ඉකුත් වසරේ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එය මිලිමීටර් 7511කි. දෙවනුවට වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 7227ක් වාර්තා වී ඇති කෑගල්ල දිස්ත්‍රික්කයේනි. කළුතර පොසෙස්ට වතුයායට මිලිමීටර් 7118ක වර්ෂාපතනයක් ලැබී තිබේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. මෙරට වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් 80%ක් ඔමික්‍රෝන්. රෝහල්ගතවීම් 10%කින් ඉහළට. බූස්ටර් එන්නත පිළිබඳ මිත්‍යා මතවලට නොරවැටෙන ලෙස සෞඛ්‍යංශවලින් ඉල්ලීමක්. අකණ්ඩව විදුලිය සපයන බවට සහතිකයක්. බොරැල්ල දේවස්ථානයකදී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස අධිකරණයෙන් නියෝග. වතුකරේ රෝහල් රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය. 2021 ශිල්පාභිමානී ජනාධිපති හස්තකර්මාන්ත සම්මානවල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් යාල ජාතික වනෝද්‍යානයේ දල ඇතෙකුට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්. ටොංගා රාජ්‍යයේ සහන කටයුතු සඳහා ඉන්දියාවේ සහාය. ශ්‍රී ලංකාව සමග 2020 තරඟාවලියට ඔස්ට්‍රේලියානු සංජිතයෙන් නම් කෙරේ. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.